සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා හම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාගේම කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් ධර්ම ශ්‍රවණී සිදු කිරීමට මේ පින්වතුන් සූදානම් වෙන මොහොතේ අද දිනේදී මේ උතුම් සඳහම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වතුන් සිහිපත් කර ගැනීම වැදගත්. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පොල්ගොල්ලේ පදිංචිව සිට මීට වසරකට පෙර 2019 සැප්තැම්බර් 26 වන දින මිය පරලොව ගිය W කරුණාරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස වනිතා ඇහැලේපොළ ඒ මහත්මියත් ඒ වගේම දරුවන් වන මෙල්බන්හි පදිංචි දිනිති කරුණාරත්න දියණිය සහ ලසික විජේසිංහ යන ඒ පින්වතුන් විසින්. පින්වත්නි, අපේ ජීවිතවල අපි නිරන්තරයෙන්ම අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ශ්‍රවණය කරනවා. මේ හැම දේශනාවක් තුළම හැම දහම් කාරණයක් තුළම ගැබ් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. මේ ශ්‍රද්ධා රූපවාහිනිය හරහා මේ පින්වතුන් නොයෙකුත් වූ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. හැබැයි මේ සියලු දහම් කරුණු මේ ලෝකයට හෙළිදරව් කරේ අපගේ සම්බුදු පියාණන් වහන්සේ. බලන් පින්වත්නි, කොච්චර ආශ්චර්යයක්ද අපගේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රමාණ කරන්නට බෑ. කොතරම්නම් මේ ධර්මයේ කතා බස් කළත් දහම් පිපාසයෙන් වාසය කරන කෙනෙකුට ඒ දහම් පිපාසයේ සංසිඳවාලන්නට මේ ධර්මයේ ශ්‍රවණය කරලා කොයිතරම්නම් මහන්සි ගත්තත් ඒ දහම් පිපාසයේ සංසිඳෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ධර්මය අහන්න ධර්මයේ වැටහෙන්න පුදුමාකාර සතුටක්, සැනසීමක්, ඒ වගේම ජීවිතේ පුදුමාකාර සුවයක් මේ ධර්ම ශ්‍රවණය තුළින් අපේ ජීවිතවලට උපද්දලා දෙනවා. අන්නේ සුවය යම් කෙනෙක් යම් තාක් දුරකට හෝ මේ ධර්ම ශ්‍රවණය තුළ විඳිනවාද, එයා මේ ධර්ම ශ්‍රවණය එපා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධත්වයේ ලබලා තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය
මනාකොට සිදු කරලයි මේ ලෝකෙන් උන්වහන්සේ පින්නම් පවදාලේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පින්වත්නි එක්තරා අවබෝධඥානයක් තිබුණා. අපි උන්වහන්සේව හඳුන්වනවා අනාවරණ දස්සී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ආවරණීය වූ දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝකේ කිසිම වැහුණු දෙයක් උන්වහන්සේගේ ජීවිතේ නැත්තේ. ඒ කියන්නේ හැම දෙයක්ම හැම ලෝකයක්ම හැම ජීවිතයක්ම හැම කාරණයක්ම උන්වහන්සේට විවෘතයි. ඒ අනාවරණ දස්සිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ඒතකොට ගිහි වේවා පැවිදි වේවා අපි හැමෝම ඒ අනාවරණ දස්සී වූ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන්. ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට බුද්ධ ශාසනය තුල වැදගත් වෙන්නේ ශ්‍රාවකයෙකුගේ අවබෝධය හෝ ශ්‍රාවකයෙකුගේ දැක්ම නොවේ. අපිට අතිශයින්ම වැදගත් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. බුදුරජාණන් වහන්සේගේ දැක්මයි. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු නුවණයි. අපේ ජීවිතවල අපි ලැබපු ලොකුම වාග්ය වන්නේ ඒ බඳු කිසිම දෙයක් ආවරණය නොවුණු හැම දෙයක්ම විවෘත වූ ශාස්ත්‍රූන් කෙනෙක් අපට සරණ යන්නට ලැබීම. එදත් අදත් හෙටත් මේ ලෝකයේ නොයෙකුත් මිනිසුන් නොයෙකුත් ශාස්ත්‍රූන්වරු ඇසුරු කරනවා. නොයෙකුත් ශාස්ත්‍රූන්වරුන්ව සරණ යනවා. හැබැයි ඒ කොයි කවුරුත් අපගේ බුදුරජාණන් වහන්සේට සමාන කරන්නවත් බැහැ. සමීපයෙන් තබන්නටවත් බැහැ. ඒකට හේතුව තමයි බොහෝ ශාස්ත්‍රවරු තමන්ගේ ඒ ප්‍රකාශයන් සිදු කරලා තියෙන්නේ කෙලෙස් සහිතවයි. කෙලෙස් දුරු කරලා නොවේ කියන එක අතිශයම පැහැදිලි. නමුත් ඔබ අපි මේ ශ්‍රවණය කරන හැම දහම් කාරණයක්ම නිකලෙස් සිතකින් නික්ම වුණ දහම් වචනයක්. උන්වහන්සේගේ ශ්‍රී මුවින් නික්මුණ සෑම වචනයක්ම කෙලෙස් රහිත වූ වචනයක්. ඒකයි එබඳු වචන ශ්‍රවණය කරන ලෝක සත්‍යයගේ පවා කෙලෙසුන් සංසිඳවනවා. දැන් අපි මේ ශ්‍රවණය කරන ඔබ මේ ශ්‍රවණය කරන මේ දහම් කරුණු අහන්න පින්වත්නි අපේ ජීවිතවල ඇවිස්සීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ නිවීමක්. මනාකොට ශ්‍රවණය කරනවා නම් නිවැරදි ආකාරයෙන් ශ්‍රවණය කරනවා නම් ඇවිස්සෙන්නේ නැහැ නිවෙනවා. කෙලෙස් උපදින්නේ නැහැ කෙලෙස් බැහැර වෙනවා. අකුසලයට සිත ඇදී යන්නේ නැහැ කුසලයේ සිත පිහිටනවා. පවට හිත නැඹුරු වෙන්නේ නැහැ පිනට හිත කැමති වෙනවා. මේ ඔක්කොම ධර්ම ශ්‍රවණී අපට ලැබුණු ලාභයන්. ඒතර මේ ලාභයන් අපේ ජීවිත තුළ උපදිද්දී අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අනේ මේ සියලු සැනසීම මේ උතුම් ලාභය ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නා වූ අසිරියයි. ඒක අපේ තිබෙන්නා වූ දක්ෂතාවයක් නෙවෙයි. අපේ හැකියාව නෙවෙයි. ඒ බුද්ධ වාසිතේ ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යයි ඒක. ඒ නිසා පින්වත්නි අපි අද කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ඒ අනාවරණ ඥානයෙන් යුක්තව මේ මනුලව තේරුම්ගෙන දේශනා කළ උතුම් සඳහම් දෙසුමක් ශ්‍රවණය කරන්නට. මේ දේශනාව අයිති වෙන්නේ අංගුත්තර නිකායක පොත් වහන්සේගේ තික නිපාතේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකයේ පුද්ගලයන් 3 දෙනෙක් දකින්නට පුළුවන්. කී දෙනෙක් දකින්න පුළුවන්ද? 3 දෙනෙක්.
පුද්ගලයන් 3 දෙනෙක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. දකින්නට ලැබෙනවා. එකකින් අදහස් වෙන්නේ මේ ලෝකයේ සියලුම මනුෂ්‍ය ප්‍රජාව කොටස් 3කට බෙදා වෙන් කරනවා. එතකොට මේකට බෞද්ධ, ළමා, තරුණ, මහලු, වැඩිහිටි, ගිහි, පැවිදි හැමෝම මේ කොටස් තුනෙන් එකකට අයිති. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව හිත පහදින්නට මේ දේශනාව ඔබට බොහෝ උපකාරයක් වේවි. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත්නි, ඒ පළවෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. එයාට කියනවා නිරාසා කියලා. නිරාසා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ මේ පුද්ගලයාව ලස්සන උපමාවකින්. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි, ඔන්න ඔබ දැකලා ඇති, ඔබ අහලා ඇති, සමහර වෙලාවට ඉන්නවා මේ සැඩොල් කුලේ ඉපදිච්ච මේ රොඩි කුලයට අයිති පහාත්ම කුලයට ගණයට වැටෙන ඒ කුලේ ඉපදිච්ච පුංචි කොළු ගැටයෙක්. දැන් කුල ભેදය කියන එක භාග්‍යතුන් වහන්සේ අනුමත කරන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි, මිනිස්සයා උසස් වෙන්නේ කුලයෙන් නෙවෙයි. මිනිස්සයා උසස් වෙන්නේ වාසගමින් නෙවෙයි. මිනිස්සයා උසස් වෙන්නේ ක්‍රියාවෙන්. මිනිස්සයා උසස් වෙන්නේ තමන් භාවිතා කරන වචනයන් වලින්. මිනිස්සයා උසස් වෙන්නේ තමන් සිතන්නා වූ සිතිවිලි වලින්. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව එයුවත් ಭಾರತೀಯ සමාජය තුළ බුද්ධ කාලේ ඊටා තදින් සමාජය තුළ බැසගත්ත, ඊටා තදින් සමාජය තුළ විසිරිච්ච දෙයක් තමයි මේ කුල ભેදය කියන එක. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, ඔන්න ඉන්නවා මේ බොහෝම පහත්යයි සම්මත කරගත්ත ඒ නීච පවුලකට අයිති සැඩොල් කුලයක උපදිච්ච පුංචි කොළු ගැටයෙක්. බුදුරජාණන් වහන්සේ විමසනවා, මේ පුංචි කොළු ගැටයට අහන්න ලැබෙනවා අහවල් රටේ අහවල් රාජධානියේ වාසය කළ යුව රජතුමා රාජාභිෂේකින් රජ බවට පත් වුණා කියලා. රාජාභිෂේකින් රජ බවට පත් වුණා කියලා. එතකොට අර පුංචි කොළු ගැටයට හිතේ ආශාවක්, කැමැත්තක් උපදීවිද කියලා බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා. අනේ මම කවදද රාජාභිෂේකින් රජ බවට පත් වෙන්නේ කියලා. දැන් මේ පින්වතුන් හිතන්නේ, දැන් එදා වේල බොහෝම අමාරුවෙන් සමහර වෙලාවට හැමදේම මිනිස්සුන්ගෙන් ගුටි බැට කකා, එක දවසක් හෝ මිනිසුන්ගෙන් ගුටි නොකා බේරි, බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්න, කන්න බොන්න දෙයක් අමාරුවෙන් හොයාගන්න, කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැති, කිසිම කෙනෙකුගේ සැලකීමක් නැති මේ පුංචි කොළු ගැටයට හිතෙයිද මම කවදද රජ වෙන්නේ කියලා? ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, නැහැ ස්වාමීනි. ඒ පුංචි කොළු ගැටයට එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ දිනදා ජීවිතේ ගත කරගන්නෙත් හරිම අමාරුයි. ඒ පුංචි කොළු ගැටයට තියෙන අර්බුදේ තමයි, ප්‍රශ්නේ තමයි, හීනේ තමයි, අනේ මිනිසුන්ගෙන් ගුටි නොකා මම ජීවත් වෙන්නේ කොහොමද? මිනිසුන්ගේ තාඩන පීඩන වලින් බේරිලාම ජීවත් වෙන්නේ කොහොමද? ඒක තමයි මේ කොළු ගැටයට තියෙන අර්බුදේ. බුදුරජාණන් වහන්සේ වදාන්න, මහණනි, හරියට හරි. මේ රටක යුව රජ කෙනෙක් රාජාභිෂේකය කියලා කියන්නේ ඒ යුව රජතුමාගේ විවාහයත් රජ බවට පැත්වීමත් දෙකම එකම දිනේ සිද්ධ වෙනවා. ඒකත් එක්කම තමයි රජ බවට පත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා, අර පුංචි කොළු ගැටයට ඒක අහන්න ලැබුණා කියලා ආශාවක් උපදින්නේ නැහැ. ආන් ඒ වගේම තමයි කියනවා මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු.
නැත්තම් සමහර දරුවෝ, එහෙම නැත්තම් සමහර තරුණ අය, වැඩිමාළු අය, වයසක අය, නැත්තම් ගිහි පැවිදි මේ ඕනම කෙනෙක්. ඔන්න ඒ කෙනාට අහන්න ලැබෙනවා අහවල් රටේ, අහවල් රාජධානියේ නැත්තම් අහවල් ගමේ වාසය කරන කෙනා මෙබඳු ගුණ සහිතයි, හරි ඉවසිලිවන්ත කෙනෙක්. හරීම කරුණාවන්ත කෙනෙක්. හරීම දයානුසම්පන්නයි. ගොඩාක් පින්දහම් රැස් කරගන්නවා. හොඳට සිල්පද ආරක්ෂා කරගන්නවා. අහවල් කෙනා මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නෑ. අහවල් කෙනා මේ වනචරකමේ යන්නේ නෑ. අහවල් කෙනා බොරුවක් කියන්නේ නැහැ. අහවල් කෙනා හරි පිනට ලැබී. ඔන්න ඔය විදිහට තවත් පුද්ගලයෙකු පිළිබඳව මේ කෙනාට අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාට බුදුරජාණන් වහන්සේ වදාරනවා එයාගේ හිතේ කැමැත්තක් උපදින්නේ නෑ. අනේ මේ ಗುಣධර්ම මම කොහොමද පුරුදු කරගන්නේ? අනේ මගේ ජීවිතය තුලත් ඒ බඳු කරුණාවක් දියුණු කරගන්න නැත්තම් මටත් එයාට වගේම සිල්පද ටික රැක ගන්න නැත්නම් මටත් ඒ කෙනාට වගේම දයාවන්ත හදවතකින් යුක්ත වෙන්න තිබුණා නම් මටත් මේ කෙනා වගේම හොඳට පින්දහම් රැස් කරගන්න තිබ්බනම් කියලා කැමැත්තක් උපදින්නේ. හරියට අර රුඩි කොළු ගැටයා වගේ. අර සැඩොල් කුලේ වාසය කරන කොළු ගැටයා වගේ. හිතේ කැමැත්තක් ආශාවක් උපදින්නේ නැහැ. තමන්ගේ ජීවිතය තුළ ගුණධම් දියුණු කරගන්න. නොලැබූ ධර්ම අවබෝධයක් ලබන්නට. සිටින්නා වූ තැනින් ඉදිරියට එහෙම නැත්නම් ගුණධර්මයන්ගෙන් ඉදිරියට ගමන් කරන්නට එයාට ආශාවක් උපදින්නේ නැහැ. ආන් ඉබඳු පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ දුන්න නම තමයි නිරාසා. ආශාවෙන් උපදින්නේ නැහැ, කැමැත්තක් උපදින්නේ නැහැ. උවමනාවක් උපදින්නේ නැති පුද්ගලයා. දැන් බලන්න පින්වත්නි මේ බඳු පුද්ගලයන් අපගේ සමාජය තුළ කොච්චර වාසය කරනවද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලෝකයේ තුල ලෞකික දේවල් දකිද්දී අහද්දී නරඹද්දී ඒ ලෞකික දේවල් වලට කැමැත්තක් උපදින්න පුළුවන්. සමහර ලාවට ඔබ දුටුවොත් ඔන්න අසල්වාසීන් ඔබේ නිවසට වාහනයක් ගේනවා. තමන් හිතේ ටක් ගාලා කැමැත්තක් උපදිනවා. අනේ මටත් වාහනයක් ගන්න තිබ්බනම්. ආසල්වාසීන් හොඳ විශාල ටීවී එකක් ගෙදරට ගෙනාවොත් ඒක දැකපු ගමන් ඔන්න ආශාවක් උපදිනවා. අනේ මගේ ගෙදරට ටීවී එකක් ගේන්න තිබ්බනම් ඒ වගේ. සමහරට අසල්වාසීන් හොඳ තැනක රස්සාවක් කරද්දි හිතේ කැමැත්තක් උපදින්න පුළුවන්. අනේ මටත් ඒ වගේ රස්සාවක් කරන්න නැත්නම්. ලෞකික දේවල් පිළිබඳව බොහෝම පටුසිතකින් වාසය කරන කෙනෙකුට එබඳු දේවල් පිළිබඳව කැමැත්තක් ඇති වුණත් ආධ්‍යාත්මික ගුණ වගාව පිළිපදව නැත්තම් ගුණධර්ම දියුණු කරගන්න නොලැබූ අවබෝධයක් ඇති කරගන්නට එහෙම කැමැත්තක් උපදින්නේ නැහැ. අඩුම ගානේ දැන් වෙන කෙනෙකුගේ ගුණධර්මයක් දැකලා එහෙම නැත්තම් වෙන කෙනෙකුගේ යහපත් වූ ක්‍රියාවක් දැකලා ඒක තමන් කරනවා කියා ඒක අඩුම ගානේ අනුමෝදන් වෙන්නවත් ඒක දැකලා සතුටු වෙන්නවත් හැකියාවක් අපිට තියෙන්න ඉපේ. අපට බැලූ තැන දකින්න තියෙන්නේ ඒ ගුණයවත් නැතිකම. බොහෝ දෙනෙක් තවත් කෙනෙක් ගුණධර්මයක් දියුණු කරගද්දී සිදු කරන්නේ මොකද්ද? එයාව සමහරලාට පහත හෙලලා කතා කරනවා. ඒ පුද්ගලයාව සමහරට ලැජ්ජාවටපත් කරන ඒ පුරුදු කරගන්න ගුණේ සම්බන්ධයෙන්. දැන් කෙනෙක් අපි හිතමුකෝ ඔන්න යම්කිසි අවස්ථාවක ඉවසනවා කියලා. ඒතර ඉවසන කෙනාව ඒ ඉවසීම එයාව මේ ඔයාවක නොකල යුතු දෙයක් ඇයි ඔයා ඔච්චර ඉවසන්නේ කියලා අර ගුණේ නසන්නට කතා කරනවා. එතකොට අද ලෝකේ මේ නිරාසා කියන කාණ්ඩයට අයිති පිරිස තමයි බොහෝ සෙයින් වාසය කරන්නේ. ඒ කියන්නේ දැන් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න අය අතර පවා
මේ අර්බුදේ හරියට තියෙන මොකක්ද? තවත් කෙනෙකුගේ ගුණයක් දැක්කම අපි ඉස්සෙල්ලම කළ යුතු දේ තමයි ඒ ගැන සතුටු වීම. තවත් කෙනෙක් දියුණු වෙනවා දැක්කම අපි ඉස්සෙල්ලම කළ යුතු දේ තමයි සතුටු වීම. ඒතර සතුටු වෙලා තමයි ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ. අනේ ඒ වගේ මටත් මේ පින්දහම් රැස් කරගන්න නැත්නම් කියලා. නමුත් මේ નિરાසා කියන මේ පළවෙනි කාණ්ඩයට අයිති වෙන පුද්ගලයාගේ ජීවිතේ ඒ බඳු ලක්ෂණයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අර හරියට අර සැඩොල් කුලේ පුංචි කොළු ගැටයා දුක් විඳ විඳ වාසය කරනවා වගේ තමයි. ඒ වාසය කරනවා වගේ තමයි මේ નિરાසා කියන පුද්ගලයා. එහෙම නැත්නම් ගුණයට, ආධ්‍යාත්මික දියුණුවට, ලෝකෝත්තර දියුණුවට කැමැත්තක් නැති කෙනා එයා හැමදේම මේ තවත් කෙනෙකුගේ ගුණයක් දකිද්දී අහද්දී ඒ ගුණේ නසන්නටයි කටයුතු කරන්නේ. ඒ නිසානේ දැන් අපි කියන්නේ පින්වත්නි දැන් හරියට අපේ සමාජය තුළ භාවිතා වෙනවා අර මිනිස්සු හරිය ගුණමකු කෙනෙක්. ওই මිනිස්සුන්ට පුදුමාකාර ඊර්ෂ්‍යාවක් තියෙන කෙනෙක් කියලා කතාබස් වෙනවා. ඒයි බොහෝ වෙලාවට දකින්න තියෙන්නේ තවත් කෙනෙකුගේ ගුණයක් අනුමෝදන් වීම නෙමෙයි ඒ ගුණය මකමින් කතාබස් කිරීම. දැන් කෙනෙක් අපි හිතමු ධර්මයට ටිකක් ලැබී නම් නේද ඊළඟට උපෝසතයට සීල සමාදානයකට සම්බන්ධ වෙනවා නම් අනිත් ඇවිල්ලා අහන්නේ මොකක්ද? මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? ඇයි ඔයා කලකිරලා දින්නේ ජීවිතය ගැන? ඇයි ඔයා මේ මාස්පතා සිල් සමාදන් වෙන්න යන්නේ? ඇයි ඔච්චර ඔයා ධර්මයෙන් ලැබී වාසය කරන්නේ? අර ගුණේ නැති කරන්නට තමයි හැමෝම මහන්සි ගන්නෙ. දැන් බලන්න සිදුවිය යුතු දේ මොකක්ද? නමුත් සිදුවෙන්නා වූ දේ මොකක්ද? ඒ නිසා අපි පැහැදිලි කරගන්න ඕනේ අපි අනිත් අයගේ ජීවිත පිළිබඳව නෙමෙයි මෙතනදී කතා කරන්නේ තමන් පිළිබඳව. එතකොට මේ ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම ඔබෙන් අසා බැලිය යුතු දෙයක් තියෙනවා. මොකක්ද ඒ? අර අන්නයගේ ලෞකික දියුණුව දකිද්දී ඒ වගේ දෙයක් මටත් දියුණු කරගන්න නැත්නම් කියන වගේ අදහසක් ඔබට ලෝකෝත්තර ගුණයන් සම්බන්ධයෙන්ු තිබිය යුතුයි. දැන් කෙනෙක් අපි හිතමු ඔන්න හිත සමාධිමත් කරගෙන ඉන්නවා. හොඳට මේ නීවරණයන් යටපත් කරගෙන සිතේ ඒකාග්‍රතාවය යම් කිසි සිතේ සමාධි මට්ටමක් එකඟ බවක් මනාකොට දියුණු කරගන්නවා. ඒතර තමන්ගේ හිතේ කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ඉස්සෙල්ලම අර කෙනාගේ එකඟ බව පිළිබඳව හිත සතුටු කරගන්න ඕනේ. ඒකට තමයි අපි මුදිතාව කියන්නේ. ඒතර මුදිතාව තියෙනවා නම් ඔන්න ඊළඟට තමන්ගේ හිතේ ඇති වෙන මමත් මේ වගේ හිතේ සමාධියක් ඇති කරගන්න ඕනේ. නමුත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැත්නම් අන්න ඔබත් අයිති වෙන්නේ මේ ලෝකේ බහුලවම වාසය කරන පිරිසවන මෙන්න මේ નિરાසා කියන කාණ්ඩයට. નિરાසා කියන කාණ්ඩයට. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි ඔන්න දෙවෙනි කාණ්ඩේ ඉන්නවා මේ ලෝකේ. භාග්‍යතුන් වහන්සේ උපමාවක් වදාලා මහණෙනි ඔන්නේ ඉන්නවා යම් කිසි රාජ්‍යයක යුව රජ කෙනෙක්. යුව රජ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඊළඟට රජ වීමට සිටින කෙනෙක්. මේ යුව රජතුමාට අහන්න ලැබෙනවා එහෙම නැත්නම් දකින්න ලැබෙනවා එක්තරා තවත් රාජ්‍යයක රාජධානියක වාසය කළ යුව රජ කෙනෙක් රාජාභිෂේකයෙන් රජ බවට පත් වෙලා ඉන්නවා. එතකොට මේ රාජාභිෂේකයෙන් රජ බවට පත් වුණා කියලා මෙයාට අහන්න ලැබෙද්දිම හිතේ බලවත් කැමැත්තක් ප්‍රසාදයක් එයාගේ උපදිනවා. අනේ මම කවදද යුව රජ බවට පත් වෙන්නේ කියලා. දෙයක සිද්ධ වෙන දෙයක් නෙනි. දැන් අර සැඩොල් කුලේ කොල්ලට එහෙම අදහසක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් යුව රජ කෙනෙකුට ඉක්මනටම හිතේ හටගන්නවා කැමැත්තක් අනේ මමත් කවදද අර වගේ රජ බවට පත් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආන්ගේ පුද්ගලයාට කියනවා ආසංසා කියලා. ඒ කියන්නේ අර තමන්ට දකින්න ලැබෙද්දී
යම් කිසි කෙනෙකුගේ ගුණයක් අසන් ලැබෙද්දී යම් කිසි කෙනෙකුගේ ගුණයක් යහපත් දෙයක් යම් කිසි ලැබුවා වූ අවබෝධයක් එහෙම නැත්නම් පුරුදු කරන්නා වූ උතුම් ගුණාංගයක් ඒ ගුණාංගය දැකපු ගමන් හිතේ උපදිනවා කැමැත්ත අනේ මාත් මේ ගුණාංගය ඇති කරගත යුතුයි කියලා. හරියට මෙන්න මෙබඳු පිරිස් අවමයි අපේ සමාජය තුළ. අපිට බොහෝ වෙලාවට මුණ ගැහෙන්නේ නෑ මෙබඳු පිරිස්. අර ලෞකික දේවල් වලට ලොකු කැමැත්තක් තිබුණට මේ ගුණයක් දැකපු ගමන් ඒ ගුණය මා තුළත් ඇති කරගන්න ඕනි කියලා කැමැත්තක් උපදිනවා නම් ඒ තාමත් අතලොස්සක්. අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයේ සිත පිහිටවාගත්ත ධර්මයේ මුළු හදවතින්ම පිළිගත්ත ආර්ය මහා සංඝරත්නය මුළු හදවතින්ම පිහිටවාගත්ත ශ්‍රාවක සංඝයා එහෙම නැත්නම් ශ්‍රාවක පිරිස් බුදුරජාණන් වහන්සේ වදාලා තවත් කෙනෙකුගේ ගුණාංගයක් යහපත් වූ දෙයක් දකිද්දිම අනේ මෙබඳු කෙනෙක් මෙබඳු ගුණයක් මටත් දියුණු කරගන්න නැත්නම් කියලා සිතේ කැමැත්තක් උපදිනවා. එහෙමනම් ඔබ සතුට වෙන්න ඕනි. අන්න ඔබ ප්‍රීතියටපත් වෙන්න ඕනි. දැන් ඒක පින්වත්නි අපේ ජීවිතය තුළ ඇති කරගත්තොත් බලන්න අපිට කොච්චර ලාභයක්ද කියලා අපිට ඕන තරම් අසන්න දකින්න ලැබෙනවා අපි සිදු නොකරන අපට නැති ගුණාංග තිබෙන්නා වූ පුද්ගලයා. ඒතකොට මේ දැකපු ගමන් අහපු ගමන් හිතේ බලවත් කැමැත්තක් අපේ ජීවිතය තුලත් උපදිනවා නම් වීරයක් උපදිනවා නම් අදිෂ්ඨානයක් උපදිනවා නම් විමසීමක් උපදිනවා නම් මගේ ජීවිතය තුලත් මේ දේවල් ඇති කරගත යුතුයි කියලා එයාගේ ජීවිතේ සාර්ථකත්වයේ කර අවබෝධය කරා යනවා කියන එක කාටවත් වළක්වන්න බෑ. මොකද පින්වත්නි හැම දෙයකටම මුල් වෙන්නේ කැමැත්ත. කැමැත්ත මුල් වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා මේ නොලැබුණ මාර්ගඵල අවබෝධයක් කරා. එහෙම නැත්නම් උත්තරීතර මනුස්ස ධර්මයක් කරා. අපි කියන්නේ ඒවට උතුරු මිනිස් දහම්. දැන් සෝතාපන්න ඵලය කියන්නේ සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය මේවා උතුරු මිනිස් දහම්. ඒ කියන්නේ මිනිස්සෙකුගේ ජීවිතේ මේ උත්තරීතර වූ ඇති කරගත හැකි ගුණයක්, අවබෝධයක්. එතකොට මේ අවබෝධය නිකම්ම ලැබෙන්නේ නැහැ. කැමැත්ත තිබූ පමණින් ලැබෙන්නේ නැහැ. හැබැයි කැමැත්ත මුල් වෙනවා. දැන් කැමැත්තට අමතරව මොනවද ඕනි? අන්න ඒවට තමයි අපි බුද්ධ ශාසනය තුල හැඳුන්වන ලස්සන වචනයක්. ඒවට කියනවා සතර ඊර්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඒ තමයි අපි කෙටියෙන් හඳුනන නැත්නම් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඊර්ධිපාදේ. ඒක තමයි මනාකොට හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ කැමැත්ත මුල් වෙලා අවබෝධය කරා යන ආකාරයට අවබෝධය උපදින ආකාරයට සිත සංසිඳන ආකාරයට කැමැත්ත මුල් කරගෙන යා ධර්ම මාර්ගයේ හැසිරෙනවා. තව කෙනෙක් ඉන්නවා අදිෂ්ඨානීය මුල් කරගෙන ධර්ම මාර්ගයේ හැසිරෙනවා. තව කෙනෙක් ඉන්නවා වීරිය මුල් කරගෙන වීරිය පෙරටු කරගෙන ඔහු ධර්ම අවබෝධය කරා ගමන් කරනවා. තවත් කෙනෙක් ඉන්නවා විමසීම මුල් කරගෙන මාර්ගඵල අවබෝධය කරා සිත සංසිඳවීම කරා ගමන් කරනවා. ඒතර මේ කරුණු හතරක් වුණාට අපේ ජීවිතයේ ඕනම දෙයක් සාර්ථක කර ගැනීමේදී ඒක ලෞකික වෙන්න පුළුවන් ලෝකෝත්තර වෙන්න පුළුවන්. මේ කරුණු හතරම අවශ්‍යයි මනාකොට යමක් දියුණු කරගන්නට නම්. දැන් ඔබේ ජීවිතයේ සමහර දේවල් ඇති ඔබ කැමැත්ත තියෙනවා. හැබැයි කැමැත්ත තිබුණාට ඒ දේ ලැබෙන්නේ නැහැ. ඇයි ඒ දේ ලැබෙන්නේ නැත්තේ? කැමැත්තට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට උවමනා පරිදි අදිෂ්ඨානයේ තිබිය යුතුයි.
විමසීම තිබිය යුතුයි. වීරිය තිබිය යුතුයි. ඒතර ඔය හතරම එකට එකතු වුණොත් තමයි පින්වත්නි අර අපි කැමති දේට අපේ ජීවිතේ ටික ටික සමීප වෙන්නේ. ඒතර දැන් බලන්න බුද්ධ ශාසනය තුල අපිට දියුණු කරගත යුතු ඇති කරගත යුතු ගුණාංග කොච්චරනම් තියෙනවද? නේද? දැන් අපි ගත්තොත් බොහොම සරල තැනකින් අපි පටන් ගත්තොත් අපි ඉස්සෙල්ලම අවධානය යොමු කරගත යුත්තේ කායික වාචික සංවරයට. දැන් කායික වාචික සංවරය කියන එක මනාකොට නොපිහිටපු කෙනෙකුට මානසික සංවරය කියන එක කරා යන්නට හරිම දුෂ්කරයි. ඒතකොට ඉස්සෙල්ලම අවධානය නැත්තම් කැමැත්ත නැත්තම් අර පෙර විස්තර කර පරිදි අදිෂ්ඨානීය විමසීම වීරිය අවශ්‍ය වෙන්නේ මොකටද? කායික සංවරයට වාචික සංවරයට. ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය, බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, ඊළඟට අනිත් අයව කොටවන වචන, අනිත් අයට කරන නිନ୍ଦා අපහාස, ඊළඟට අනිත් අයව බිය තැති ගැනීම ඇති කරන වචන, ක්‍රියාවන් මේ ඔක්කොම අයිති වෙන්නේ කාය දුස්චරිතයට. ඊළඟ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, ඊට පස්සේ රණ්ඩු සරුවල් කිරීම නේද? මේ ඔක්කොම අයිති වෙන්නේ කායික වාචික දුස්චරිතයන්ට. ඒතර දැන් කායික වාචික සුචරිතය පුරුදු කරන අය අපිට මුණ ගැහින්නේ නැද්ද? ඒ දැන් ලංකාවේ පින්වත්නි අපි ලැබපු ලොකුම ලාභයක් උතුම් ගුණධර්මයන් දිනු කරගන්න ස්වාමීන් වහන්සේලා අපි අතර කොච්චරනම් වැඩ ඉන්නවද? සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන, මහා කශ්‍යප මහරහතන් වහන්සේලාගෙන, ඊළඟට මේ අපි ගත්තොත් අරහත් තෙරණිවරු මේ වැඩ ඉන්නවා බුද්ධ ශාසනය තුල. ඊළඟට අපි ගත්තොත් ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාවන් අපි අහනවා. මේ හැම චරිතයකම අපි අහන උතුම් වූ ගුණාංගයක්, උතුම් වූ අවබෝධයක්. ඒතකොට ඒව අහන්න ලැබෙද්දී ඔබ මේ දෙවෙනි කොට්ටාසයට අයිති පුද්ගලයෙක් නම් අර කැමැත්ත, අදිෂ්ඨානී, වීර, විමසීම කියන එක උපදිනවා මෙන්න මේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළ තිබෙන්නා වූ උතුම් ගුණාංගේ මා තුළත් ඇති කරගත යුතුයි කියලා. හොඳට මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ කවදාවත් ඔබ හිතන්න එපා මම දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා, ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දි මේ ඉබේම මේවා වැඩි කියලා. ඉබේ සිද්ධ වෙන කිසිවක් නැහැ පින්වත්නි බුද්ධ ශාසනය තුළ. බුද්ධ ශාසනය තුළ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල න්‍යායක් මතයි. ඒතකොට දැන් මා තුළ මම කරුණාව දියුණු කරගන්න ඕනේ කියන කැමැත්ත ඇති වුණාට වැඩක් නැහැ. කරුණාව හිතේ උපදින ආකාරයට හේතු සකස් වෙන්නේ නැත්තම්. දැන් මම දන් දෙනවා කියලා හිතුවට වැඩක් නැහැ කෙනෙක් හිතුවට තේරුමක් නැහැ. යාට දන් දෙන්න බෑ. දන් දීම පිණිස හේතු සකස් වුණේ නැත්තම්. ඒතර හැම පිනක්ම, හැම කුසලයක්ම, හැම යහපතක්ම, හැම ගුණාංගයක්ම හේතු සහිතවයි අපේ ජීවිතය තුළ උපදින්නේ. මොකද අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ ආර්ය න්‍යාය, හේතුඵල න්‍යාය නිසා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ යම් ගුණාංගයක්, යම් අවබෝධයක්, යම් උතුරු මිනිස් දහමක් අපේ ජීවිතය තුළ අපි තවත් කෙනෙකුගේ ජීවිතෙන් අහනවද, දකින්නවද? ඒක තමන්ගේ ජීවිතය තුළ ඇති වෙන්නට අවශ්‍ය කරන හේතුන් තිබෙනවාද? ඒ හේතුන් තමයි භාග්‍යතුන් වහන්සේ ලස්සන විග්‍රහයක් කරනවා මේ ගිය සූත්‍රයේදී. ඒ කරුණ දියුණු වීම පිණිස කුසලයන් ජීවිතය තුළ වැඩෙන්න නම් එයා නිරන්තරයෙන් ඇසුරු කර යුතු දේවල් තියෙනවා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒකයි අපි නිතර කියන්නේ කලන මිතුරු ඇසුර තුළ පිහිටා තමයි සියලුම ගුණාංගයන් දියුණු කරගන්නට තියෙන්නේ. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඈත් වෙච්ච ගමන් ඔබට හොඳට ප්‍රකට වේවි අපේ ජීවිතේ ටික ටික පිරිහිලා යන විදිය. වෙනසිලා යන විදිය. දැන් ගොඩාක් දෙනෙක් ධර්මයට එද්දී කල්යාණ මිත්‍ර ඇසුරට පුදුමාකාර සතුටක් තියෙනවා.
පුදුමාකාර කැමැත්තක් තියෙනවා. හැබැයි කාලයක් අර ධර්මයේ ශ්‍රවණය කළ ධර්මයේ අහදි දහම් දැනුමක් උපදීද්දී මාන්නයට ගන්නවා. දැන් මා තුළ හොඳ ධර්මඥානයක් තියෙනවා. මට දැන් කලන මිතුරන්ගේ අසුරක් අවශ්‍ය නැහැ කියලා. අන්න එතනින් මෙයාට වර්ධින්න පටන් ගන්නවා. කොච්චර ශ්‍රුතයක් තිබ්බත් කොච්චර දහම් දැනුමක් තිබ්බත් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සිටින තාක්කල් තමයි පින්වත්නි රැකවරණිය තියෙන්නේ, දියුණුව තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් යා ඈත් වෙච්ච ගමන්ම ඔන්න ටික 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 පිරිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳින් මේ පින්වතුන් මතක තබා ගන්න. හේතු සකස් වීමට අනුකූලව තමයි ඵලය උපදින්නේ. දැන් ඔබේ ජීවිතය අපි හිතමුකෝ යම් සිල්පදයක් හානි වෙනවා. නැත්තම් සිල්පදයක් කැඩෙනවා. නැත්තම් සීලයට හානි වෙනවා කියලා. ඒතර මං කොහොම හරි සිල්පද ටික රැක ගන්නවා කියන එක නෙමෙයි වැදගත්. වැදගත් සීලය රැකීම පිණිස අවශ්‍ය කරන හේතු සකස් වෙනවාද? මොනවද මේ සකස් විය යුතු හේතු? උදාහරණයක් විදියට සකස් විය යුතු හේතු තමයි සීලේ ආනිසංස නිතර නිතර අහන්න ඕනි. සීලය ගැන වර්ණනා කරපු රහතන් වහන්සේලාගේ තේර තේරී ගාථා නිතර නිතර ශ්‍රවණය කරන්න ඕනි. සීලේ රැකීමේ අනුසස් නිරන්තරයෙන්ම අධ්‍යයනය කරන්න ඕනි. තමන් රකින්නා වූ සිල්පදයෙන් තමන් සතුටක් ලබන්න ඕනි. සීලානුස්සතියේ නිතර නිතර යෙදෙන්න ඕනි. එතකොට අපි මොකද කරන්නේ මේ මම සිල්පද ටික රැක ගන්න ඕනි කිය හිතා ඉඳන් නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි සීලයට අවශ්‍ය කරන හේතු සකස් කරනවා. ඒ හේතුන් සකස් වෙන්න ඔන්න ටික ටික අපේ ජීවිතය තුළ සීලය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කල්යාණ මිත්‍ර ආශ්‍රය සීලය ඊළඟ බුද්ධ ශාසනය තුල පින්වත්නි මේ දැන් ගුණයක් වඩන්නට අවබෝධයක් කරා යන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි දස කතාව. දැන් මේ ආසංස නැත්තම් අපි කතා කරන මේ දෙවෙනි කොට්ටාසයට අයිති පුද්ගලයා ගැන අපි මේ කතා කරන්නේ. ආසංසා කියන ගණයට අයිති වෙන්නේ. එයාගේ ජීවිතයේ දස කතාව කියන එක අනිවාර්යෙන් තිබිය යුතු එකක්. ඒතර මොනවද දස කතාව කියන්නේ? නිරන්තරයෙන් යා සිදු කළ යුතු කතා 10ක්. අප්පිච්ච කතා. අප්පිච්ච කතා කියන්නේ මේ තමා තුළ තිබෙන්නා වූ දියුණු කරගන්නා වූ ගුණයන් එයා අන් අයට ප්‍රකට කරන්න අන් අයට ඒක කියන්නට කැමැත්තක් නැහැ. දැන් අන් අයගේ ගුණය පිළිබඳව දැකලා තමන් අනුමෝදන් වෙනවා. හැබැයි තමන්ගේ ගුණය පිළිබඳව අන් අයට ප්‍රකට කර ඒ ගැන කියා පුරසාරම් දඩවන්න යන්නේ නැහැ. ඒකට කියනවා අප්පිච්චතාව. ඒතර අප්පිච්චතාවයේ පිළිබඳව කතාබස් කරන්න ඔන්න අල්පේච්ඡතාවයේ අපේ හිත පිහිටනවා. අල්පච්ඡතාවයේ අපේ හිත පිහිටපු ගමන් ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයෙකුට තියෙන අනතුරුදායක බොහෝ දේවල් වලින් ආරක්ෂා වෙනවා. මොනවද ඒ ආරක්ෂා වෙන දේවල්? ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා. දැන් ගුණයක් දියුණු කරගන්නකොට, සීලය දියුණු කරගන්නකොට, සමාධිය දියුණු කරගන්නකොට, යම් යහපත් වූ ගුණාංග වැඩෙන්න පටන් ගන්නකොට තමන් ඒවා අන්නයට ප්‍රකට කර යන්නේ ලාභ සත්කාරත කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙයි. ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙකුට ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස කැමැත්තක් උපන්නොත් එයාට ලොකු අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවක ශ්‍රාවිකාවෙකුට එයාට ගිහි වේවා පැවිදි වේවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස කැමැත්තක් නම් උපදවා ගන්න එපා කියලා. ඒ තරම් අනතුරුදායක දෙයක් යාට නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ නිසා පින්වත්නි මේ අප්පිච්ච කතා අර ලාභ සත්කාර පිළිබඳ එයාට කැමැත්තක් නැහැ. ඒ නිසා ලාභ සත්කාර පිළිබඳ කීර්ති ප්‍රශංසා වලට යාට උමනාවක් නැති නිසා තමන්ගේ ගුණ ප්‍රකට කරන්න යන්නේ නැහැ. ප්‍රකට කරන්න යන්නේ නැහැ. ඒකට කියනවා අප්පිච්චතා. සන්තුට්ඨිතා. ලද්ද දෙයින් සතුටු වෙනවා. ඒ ගැන කතා බස් කරන්න ඕනි.
දස කතාව කියන්නේ ඒක ලැබුණ දේෙන් තෘප්තියකටපත් වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ නිතර කතා බහේ යෙදෙන්න ඕනේ. මේක මතක තියාගන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ කරන්න දෙයක්. ඉස්සෙල්ලා මතක තබා ගත යුතුයි කරන්න නම් මතක තබාගෙන එපමණකින් ප්‍රමාණවත් වුණොත් සීමා වුණොත් තේරුමක් නැහැ. ඊළඟට එයා කළ යුතු දේ තමයි කතා කළ යුතු දේ තමයි පවිවේක කතා. ඒ කියන්නේ මේ අකුසල් වලින් ඈත් වෙලා හුදකලාව වාසය කරන්න. එහෙම නැත්නම් මේ අකුසල් හිත හිතා නිරන්තරයෙන් හිතකය වචනය අකුසලයේ තියන්නට එයාගේ මනාපයක් නැහැ. ඒකෙන් වෙන්නීමට කැමති. අන්නේ පිළිබඳව කතා කරනවා. පවිවේක කතා. ඊළඟට අසංසග්ග කතා. හැමතිස්සෙම පිරිසත් එක්ක එකතු වෙලා විහිළු තහළු කර කර අපි කියන්නේ නිකන් විනෝදකාමියෝ නිකන් ඔහේ කාලේ කනවා කියලා. අන්නේ බඳු ගණයට වැටෙන්නේ නැහැ. ඒ ගැන කතා කරනවා. ඒකේ ආනිසංස ගැන ඒකේ වටිනාකම ගැන කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, ඒ වගේම වීරිය ගැන කතා. මෙතන තියෙනවා කතා 10ක්. මේ කතා 10 පින්වතුනි නිතර කරන්න කිව්වේ හේතුවක් මතයි. මොකක්ද හේතුව? ඒවා කතා කරන්න අපේ හිත ඒවට නැඹුරු වෙනවා. අන්න හේතු සකස් වෙනවා අපිට අවශ්‍ය ගුණාංග ගුණධර්ම කරා අපේ ජීවිතේ ගොඩනගෙන්නට. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දෙවෙනි කොටාසය. එයට කවුද කියන්නේ? ආසංසා. තුන්වෙනි කොටාසය තමයි පින්වත්නි අපි එයට හඳුන්වන්නේ විගතාසා කියලා. ඒ කියන්නේ ආශාව කැමැත්ත දුරු කරව පිරිස්. ඒකටත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරා. ඔන්න එක්තරා රාජ්‍යයක වාසය කරන රජ කෙනෙක් ඉන්නවා. රජතුමෙක් ඉන්නවා. මේ රජතුමාට අහන්න ලැබෙනවා අහවල් රටේ අහවල් රාජ්‍යයේ වාසය කරන යුව රජතුමා රාජාභිෂේකයෙන් රජ බවට පත් වුණා කියලා. ඒතර දැන් මේ රජතුමාට කැමැත්තක් උපදීවිද මම කවදද රජ වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම නොවෙන්නේ? එයා දැනටමත් රජ බවට පත් වෙලායි සිටින්නේ. ඒතර රජ වෙච්ච කෙනෙකුට රාජ්‍යයේ මේ පිහිටපු කෙනෙකුට තවත් කෙනෙක් රජ වුණා කියන කහන් ලැබුණට එයාට කැමැත්තක් උපදින්නේ නැහැ. මොකද එයා දැනටමත් රජ භවයේ සිටින නිසා. ආන් ඒ වගේ තමයි කියන පින්වත්නි මේ ලෝකේ යම් පිරිසක් ඉන්නවා. ඉබඳු පිරිසට අන්නේ පිරිසට තවත් කෙනෙකුගේ ගුණයක් අහන්න දකින්න ලැබුණාට මගේ ජීවිතය තුළත් මේ ගුණ ධර්ම ඇති කරගන්න නැත්නම් කියලා කැමැත්තක් උපදින්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ අය ඒ වන විටත් ඒ ගුණය පරිපූර්ණ කොට වාසය කරන නිසා. ඒතර ගුණෙන් පරිපූර්ණ වූ කෙලෙස් රහිත වූ කෙලෙසුන් බැහැර කළ ජීවිතයට තමයි අපි කියන්නේ උතුම් අරහත්ත්වය. නිකෙලෙස් ජීවිතය. ඒ නිකෙලෙස් වූ රහතන් වහන්සේලාට තමයි අපි පින්වත්නි හඳුන්වන්නේ විගතාසා කියලා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ නමකට ආහාරංචි වුණොත් අහන්න ලැබුණොත් දකින්න ලැබුණොත් අහවල් රටේ අහවල් රාජ්‍යයේ වාසය කරන කෙනා මෙන්න සෝතාපන්න ඵලයටපත් වෙලා සකදාගාමි ඵලයටපත් වෙලා අනාගාමි ඵලයටපත් වෙලා කියලා ඒ හිතේ කැමැත්තක් උපදින්නේ නැහැ. අනේ මම කවදද සෝතාපන්න වෙන්නේ කියලා. ඇයි හේතුව? ඒ වෙනකොටත් ඒ නික්ලේශී උතුමන් වහන්සේලා පුරුදු කළ යුතු සියල්ලම පුරුදු කොට අවසන්. ඒකෙන් පාරගතෝ චිත්තෝ මේ එතරට ගිහිල්ලා වාසය කරන්නේ. බිය රහිතවයි වාසය කරන්නේ. කළ යුතු සියල්ල කරලා අවසන්. කතං කරණීය. කළ යුතු සියල්ල කරලා අවසන්. ආයි කරන්න දෙයක් නැහැ. ඒතර කරන්න දෙයක් නැති ඒ නික්ලේශී රහතන් වහන්සේලාට අපි හඳුන්වනවා විගතාසා කියලා. අන්නේ බඳු පිරිස තමයි තුන්වෙනි කොටාසේ.
ඒතර පින්වත්නි දැන් ඔබ ඔබෙන් අහන්න, ඔබෙන් විමසන්න මේ කොට්ටාස තුنين ඔබ අයිති වෙන්නේ කුමකටද? නිරාසා කියන පුද්ගලයාටද? ආසංසා කියන පුද්ගලයාට? එහෙම නැත්නම් විගතාසා කියන පුද්ගලයාටද? එතකොට අපිට පැහැදිලි වෙනවා අපි හැමදෙනාගේම ජීවිතය තුළ අපි සිටිය යුතු තැන මොකක්ද කියන එක. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ මේ විශ්මිත මිනිසුන් පිළිබඳව අනාවරණ ඥාණයෙන් දැක උන්වහන්සේ තුළ ඇති වුණ අවබෝධය හරි පුදුමාකාරයි. අවුරුදු 2500කට පෙර මේ වෙන්කිරීම කළාද අදටත් ඒක එහෙම නෙවෙයි මේක වැරදි කියන්නට පුළුවන් කෙනෙක් නැහැ. ඊතරම්ම අංග සම්පූර්ණයි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්යාව වෙන් කළ ආකාරය, හඳුනාගත් ආකාරය, විස්තර කළ ආකාරය. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ පින්වතුන් හැම දිනාටම සෙත් පතනවා, ආශිර්වාද කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. තමන්ගේ ජීවිතය තුලත් මේ උතුම් ගුණාංග, උතුම් ගුණධර්මයක් දකිද්දි, අහන්න ලැබෙද්දි ඒ දේවල් තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට කැමැති ඒ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකා චරිතයක් බවට පත් වෙන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය උදා වේවා කියලා. සාදු සාදු සාදු.